සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ දහම් මඟ විවර කරලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, අපි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙව්මිනිස් ලෝකයාට මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් මිහිරි ශ්‍රේ සද්ධර්මය අපේ මේ ජීවිතේ සුවපත් කරන, මේ හඬන වැළපෙන ලෝකයෙන් සදහටම නිදහස් වන, සුගති රැකවරණ සලසාලන ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය අපි ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර වන ඒ අප්‍රමාදය ගැන බොහෝ දහම් කරුණු ඔබ ඉගෙනගෙන තියෙනවා. පින්වත්නි, මේ ගෙවාගෙන ආපු සංසාර ගමනේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධයට අප්‍රමාදී වෙලා නැහැ. ඒ නිසායි අපි තවමත් මේ සංසාරයට වැටුණු සත්වයන් හැටියට මේ වාසය කරන්නේ. නමුත් අපි මේ ගෙවාගෙන ආපු සසරේ කවර හෝ ජීවිතවල අපි අප්‍රමාදීව යම් පින් රැස් කිරීමක් කරලා තියෙනවා. ඒ නිසායි අද අපි මේ මනුස්ස ලෝකේ, මේ සුගති ලෝකේ ඉපදිලා ඉන්නේ. එතකොට මේ ලැබුණු මනුස්ස ජීවිතය ගැන අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිච්චෝ මනුස්ස පටිලාභෝ, මේ මිනිස් ජීවිතය ලැබීම ඉතාම දුෂ්කරව ලැබුණු එකක්, දුර්ලභ දෙයක්, කලාතුරකින් ලැබෙන එකක්. ඒ මනුස්ස ජීවිතය ගත කරද්දී මනුස්සයන්ට නොයේ කරදර විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කිච්ඡම් මච්ඡාන ජීවිතං. ඒ වගේමයි බුදු කෙනෙකුගේ ධර්මයක් අසන්නට ලැබීම අතිශයින්ම දුර්ලභයි, කලාතුරකින් ලැබෙන එකක්. ඒ හැම දෙයකටම වඩා බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම දුර්ලභයි කියලා වදාළා. එහෙමනම් අපිට මේ ලැබුණු මිනිස් ජීවිතේ දුර්ලභ එකක්, වටිනා එකක් කියලා අපි තේරුම් ගන්නට ඕනේ. මේ මිනිස් ජීවිතේ මේ ලැබුණු බුද්ධ ශාසනය තුල ඒ ධර්මයෙන් දියුණු කරගන්න පුළුවන් එකක්. සතර පායෙන් සදාටම නිදහස් වෙන්නට මේ ලැබුණු මනුස්ස ජීවිතය තුල මුණ ගැසුණු බුද්ධ ශාසනය තුල පුළුවන් කියලා අපි තේරුම් අරගෙන තිබිය යුතුයි.
මනුස්ස ජීවිතයේ වටිනාකම තේරුම් ගත්තේ නැති අය. මේක දුර්ලභ එකක් වටිනා එකක් කියලා තේරුම් ගත්තේ නැති අය. දැන් මේ වර්තමාන වුණත් අපට අහන්න දකින්න ලැබෙන බොහෝ තරුණ අය සියදිවි නසා ගන්න නැද්ද? සියදිවි නසා ගන්න. ජීවිතය අහිමි කරගන්න. ඒකට හේතුව මොකද්ද? මේ මිනිස් ජීවිතයේ තියෙන දුර්ලභකම වටිනාකම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අහලා නැහැ. ඒ ගැන දන්නේ නැහැ. දැන් මේ බණ අහන ඔබ වුණත් හිතලා බලන්න. ඔබට මේ ජීවිතයේ යම් යම් කරදර ප්‍රශ්න මේ පුංචි පුංචි කරදර ප්‍රශ්න ඉද්දී ඔබට කී පාරක් නම් හිතිලා ඇද්ද? ඔබ කී පාරක් නම් කටින් කියලා ඇද්ද මීට වඩා හොඳයි මැරුණා නම් කියලා? ඇයි එහෙම කියන්නේ? එහෙනම් මේ මිනිස් ජීවිතයේ තියෙන වටිනාකම දුර්ලභකම අපි දන්නේ නැති නිසායි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඒ කාරණේ අපි අහලා තේරුම් අරගෙන නැහැ. මේ ගැන අපූර්ව විස්තරයක් මේ මනුස්ස ජීවිතයේ වටිනාකම ගැන කියා දෙන්න ඔබට කියන්නම්. විශාලා මහනුවර එක තරුණෙක් විවාහ වෙච්ච තරුණෙක් හිටියා. මෙයා මොකද කළේ? හොරකම් කළා. දැන් එතකොට එයා අප්‍රමාදයිද ප්‍රමාදයිද? ප්‍රමාදයි. ලැබුණු මනුස්ස ජීවිතය තුළ එයා මොකද කළේ? හොරකමින් තමයි ජීවිතය ගත කළේ. එතකොට මෙයා හොරකම් කළා මොකද කරන්නේ? මෙයාගේ මාමට තිබුණ කඩයක්. දැන් මෙයා අර මිනිසුන්ගේ වස්තුව ධනය හොරකම් කළා අර මාමගේ කඩේ තමයි මාම විකුණනවා. එතකොට මේ මාමයි බෑනයි දෙන්නම ප්‍රමාදයි. කොහොම හරි මේක රජයට අහුවෙලා දැන් මේ දෙන්න සිරබාරයට ගත්තා. රජ්ජුරුව මොකද කළේ? දඬුවම් නියම කළා මරණ දණ්ඩනය. මාමා හිස ගසා මරා දාන්න තීරණය කළා. බෑනා කොහොඹ උලක ඉඳුවා. එතකොට පින්වත්නි දැන් කොහොම හරි බෑනා උල ඉඳලා කොහොඹ උලක දැන් කොහොඹ උල පිටිපස්සෙන් මේ ශරීරයේ සිදුරු කරගෙන බහිනවා. මාම හිස ගසා මරා දැම්මා. එතකොට රජුරවන්ට යම් කිසි සිදුවීමක් නිසා ඔය උල ඉඳපු මිනිස්සයා ළඟට එන්න සිද්ධ වුණා. අර මාමා මැරිලා උපන්නේ කොයිද? භූතයෙක් වුණා. ඇයි? ප්‍රමාදීව තමයි වාසය කළේ. හැබැයි ඒක පිනක් කරලා තිබුණා. ඒ තමයි මාමගේ කඩේ ඉස්සරහා තිබ්බා මඩවලක්. මෙයා මොකද කරේ? හරකෙකුගේ මැරිච්ච හරකෙකුගේ සුදු පාට ඔළුවක් අර මඩවලින් තිබ්බා මිනිස්සුන්ට ඈතර වෙලා යන්න. ඒ නිසා මෙයාට හොඳ ගොන් වාහනයක් හම්බ වුණා. අහසින් යන්න පුළුවන්. දැන් මේ මාමා භූතෙක් වෙලා අර උලින්දෝපු මනුස්ස ලෝකේ තමන්ගේ බෑන ළඟට රාත්‍රියට ඇවිල්ලා කියනවා ජීවත්වයන් මැරෙන්න නම් එපා. ජීවත් වීමමයි ශ්‍රේෂ්ඨ කියලා කියනවා. එතකොට මේ අම්බසක්කර කියන රජුරුව යම්කිසි කාරණයක් නිසා උතෙන්ට ගියාම අර භූතයෙන් අහනවා මේ උඩ ඉන්න මිනිස්සයාට කෑමක් බීමක් නැහැ. වාඩිවීමක් නැහැ. ඇවිදීමක් නැහැ. ඊළඟට මේ මිනිස්සයාට මේ කිසිම සැපයක් නැහැ. ඇයි මේ ශරීරයේ සිදුරු කරාන පිටිපස්සෙන් උලක් බහිනවා. මහා දුකක් විඳිනවා. එහෙම ඉන්න මිනිසයාට ඇයි මේ කියන්නේ ජීවත් වීමමයි ශ්‍රේෂ්ඨ මැරෙන්න නම් එපා කියලා කියන්නේ ඇයි කියලා ඇහුවා. එතකොට අර භූතයා මොකද කරේ? රජුරුව පැත්තකට අඬ ගහගෙන ගිහලා කියනවා රජතුමනි මේ ඉන්නේ මගේ බෑනා. අර විස්තරය කිව්වා. බෑනා හොරකම් කළා බඩු ගෙනල්ලා මගේ කඩේ තිබ්බා මම වික්කා. දැන් රජුරුව නියම කළා මගේ හිස ගසා දාන්න. මම මැරිලා භූතෙක් වුණා. දැන් මේ බෑනා කොහොඹ උලක ඉඳෝලා. එතකොට මට මෙයාගේ මැරිලා මෙයා යන තැන මට පේනවා කිව්වා. කොහෙද යන්නේ? නිරේ යන්නේ. භූතයාට ඒක පේනවා. ඒ භූතයා කියනවා රජතුමනි ඒ මහා නිරේ තියෙන දුකට වඩා
මේ මනුස්ස ලෝකේ මේ උල උඩ ඉන්න එක මහා සැපයක් කියනවා. මේ මිනිස් ලෝකේ මේ උල උඩ ඉන්න එක පවා මහා සැපයක් කියනවා. මේක මැරිලා අර නිරේ විඳින දුකට වඩා. ඒකයි මම මෙයාට ජීවත් වෙයන් මැරෙන්න නම් එපා කියලා කියන්නේ. ඒ භූතයට කරන්න පුළුවන් එච්චරයි. එතකොට බලන්න මිනිස් ජීවිතයක තියෙන වටිනාකම. ඇයි බුදුරජාණන් වහන්සේ නියසිල මතට පස් වල්පයක් අරගෙන වදාලා මහණෙනි මැරෙන මිනිසුන්ගෙන් මේ නියසිල මතට ගත්ත පස් වල්ප වගේ පුංචි ප්‍රමාණයකව නැවත මිනිසයන් අතර උපදින්න. සුගති ලෝකික උපදින්නේ මහ පොළොවේ පස් තරම් විශාල ප්‍රමාණයක් මිනිස්සු. ඒ බඳු විශාල පිරිසක් කොහෙද යන්නේ? සතර අපායට. එහෙනම් මේ ලෝකේ වැඩි පිරිසක් අප්‍රමාදීවද වාසය කරන්නේ ප්‍රමාදීවද? ප්‍රමාදයි. බොදු කෙනෙකුගේ ධර්මයෙන් පමණයි මේ අප්‍රමාදීව කුසල් රැස් කරන්න, පින් රැස් කරන්න, ධර්මයේ ඇසිරෙන්න කියන වචනේ පවා අසන්නට ලැබෙන්නේ. දැන් බලන්න පින්වතුනි අපේ ජීවිතවල වුණත් අපේ ජීවිතවල යම් කරදර විපත් ප්‍රශ්න ඕන තරම් ඇති වෙනවා. ඒ කරදර ප්‍රශ්න ඇති වෙනකොට අපි ඒවට මුහුණ දෙන ආකාරයේදී තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි ප්‍රමාදයිද අපි අප්‍රමාදයිද කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ කාලේ ඉඳපු භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. සමහර මිනිස්සු භික්ෂුන් වහන්සේලා වැඩියාම ආරාධනා කරන අනේ ස්වාමීනි ඔබ වහන්සේ දිගටම අපේ නිවසට වඩින්න අපිට අප්‍රමාදීව පින් කරගන්න පුළුවන්. බණ අහන්න පුළුවන්. ගොඩාක් පින් කරගන්න පුළුවන් නිසා ඔබ වහන්සේ දිගටම අපේ නිවසට වඩින්න. ඒකට මේ භික්ෂුන් වහන්සේලා සමහර අය එක දිගට මේ නිවෙස් වලට වඩිනවා. ඉතින් ඔය වගේ තිස්ස කියලා ස්වාමින් වහන්සේ නමක් මැණික් උපදමන එක්තරා කුලයක ඒ පවුලේ ඒ නිවසට පිණ්ඩපාතේ වැඩියා. මේ නිකං කෙනෙක් නෙවෙයි පින්වත්නි, රහතන් වහන්සේ නමක්. ඉතින් මේ මැණික් උපදමන මිනිස්සුන් මොකද කරේ? දාන පූජා කළා, ආරාධනා කළා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ දිගටම අපේ නිවසට වඩින්න කිව්වා. දැන් එතකොට මේ රහතන් වහන්සේ දිගට මේ නිවසට වඩිනවා. එතකොට මේ රහතන් වහන්සේ ඒ නිවසට 12 අවුරුද්දක් පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා ඒ අයට ධර්මයෙන් අර්ථයෙන් අනුග්‍රහ කළා. එතකොට පින්වත්නි දැන් කාලයක් ගත වෙද්දී ඔන්න දවසක් මේ නිවසේ හිමියට ඔන්න මස් වර්ගයක් ලැබිලා දැන් මේක උදෑසන කප ඉන්නකොට ඔන්න රහතන් වහන්සේ වැඩියා. දැන් ඊ ගෙදර අය දන්නේ නෑ මේ වැඩ ඉන්නේ රහතන් වහන්සේ නමක් කියලා. එතකොට ස්වාමීනි වැඩ ඉන්න කියලා ආසනයක් පිළියෙල කළා. දැන් අපි ඉක්මනට දානි හදලා දෙන්නම් කියලා. දානි හදද්දී ඔන්න රජ්ජුරුවෝ සේවකයෙකුගේ අතේ මණිකක් එවනවා උපදමන්ට. දැන් මෙයා අර මස් කප ඉද්දි දැන් රජ්ජුරුවන්ගේ සේවකයෙක් ගෙනල්ලා මොකද උනේ? මණික දුන්න. මෙයා ලේ තියෙන අතින් ගත්තා මේක අරගෙන අර කොටේ උඩ තියලා මස් කපන මෙයා අත හොද ගන්න ගියා. දැන් මේ ගෙදර හුරතලයට හදනවා සතෙක් කොස්වාලිහිනි. එතකොට මේ මස් වලට කෑදර කමේ ඉඳපු අර සතා මොකද කළේ? අර මණික් ගල මස් කුට්ටියක් කියලා හිතාන ගිල්ලා. දැන් මේක බලාන හිටියා රහතන් වහන්සේ. රහතන් වහන්සේ මේක දැක්කා. දැන් එතකොට අරයා අත සෝදගෙන ඉන්න බලනවා මණික නෑ. හොයනවා නෑ. බිරිඳට කෑ ගහලා අහනවා කෝ මණික? දැන් හොයනවා නෑ. ඔන්න දැන් ජීවිතේට ප්‍රශ්නයක් කරදරයක් ආවද නැද්ද? ආවා. දැන් අවුරුදු කීයක් නම් දන් දුන්නද? 12 අවුරුද්දක්. අවුරුදු කීයක් බණ ඇහුවද? 12 අවුරුද්දක්. දෑත් එකතු කරලා 12 අවුරුද්දක් වන්දනාමාන කළා, බණ ඇහුවා, දන් දුන්නා. නිකං කෙනෙකුට නෙවෙයි රහතන් වහන්සේ නමකට. ධර්මයේ ඇහුවේ රහතන් වහන්සේ නමකගෙන්. හැබැයි ඒ අහපු ධර්මය තමන්ගේ ජීවිතයට ගත්තේ නෑ. තමන්ගේ ජීවිතය තුළ ශ්‍රද්ධාව දියුණු කළේ නෑ.
සීලය දියුණු කරේ නෑ. සුතේ දියුණු කළේ නෑ. ත්‍යාගය දියුණු කළේ නෑ. ප්‍රඥාව දියුණු කළේ නෑ. එතකොට දැන් මෙයාගේ සැබෑ ස්වභාවය, ඒ කියන්නේ තමන්ගේ ස්වභාවය ඒ විදියමයි. ධර්මයේ තුලින් කිසි දියුණුවක් ලැබිලා නෑ. පුරුදු පුහුණු කළේ නැති නිසා. රහතන් වහන්සේව සැක කළා. අර මිනිස්සයා මොකද කළේ? ලණු පොටක් අරගෙන නලල වටේ ඔතල කෝටුවක ගැට ගහලා කරකවද්දී රහතන් වහන්සේගේ නාසයෙන් ලේ කැටියක් වැටුණා. අර සතා ආව මේ ලේ කැටිය ගන්නට. එතකොට ඒ සතාට පයින් ගැහුවාම රහතන් වහන්සේ දැක්කා ඒ සතා මැරිලා වැටුනේ. අහනවා පින්නත අර සතා මැරුණද බලන්න. ඒ සතා මැරිලා. අන්නේ වෙලාවේ රහතන් වහන්සේ වදාළේ එහෙනම් ඔන්න ඔය සතා තමයි මේ මැනික ගිල්ලි. බලන්න එතකොට රහතන් වහන්සේ ජීවිතේ නිසාවත් ප්‍රාණඝාතයකට අනුබල දෙන්නේ. බඩපළල බලන්න කිව්වා මැනික තියෙනවා. දැන් ඉක්මනට ගිහිල්ලා මොකද කරේ? බඩපළල බැලුවා. මැනික තියෙනවා. දැන් ආයේ අනේ ස්වාමීනි සමාවෙන්න. අනේ අපෙන් වරදක් වුණා කියලා. නමුත් බලන්න ඒ වෙද්දී ප්‍රමාදයේ හොඳටම ගිලිලා ඉවරයි. ආනන්තරීය පාප කර්ම රැස් වෙලා ඉවරයි. එහෙමනම් බලන්න කාලයක් තිස්සේ දන් දුන්න පමණින් සිල් සමාදන් වූ පමණින් බණ ඇසූ පමණින් ඒ අහන ධර්මයේ තුලින් තමන්ගේ සිත ශ්‍රද්ධාවෙන් දියුණු කළේ නැත්තම්, සීලයෙන් දියුණු කළේ නැත්තම්, ශ්‍රුතයෙන් දියුණු කළේ නැත්තම්, ත්‍යාගයෙන් දියුණු කළේ නැත්තම්, ප්‍රඥාවෙන් දියුණු කළේ නැත්තම් තමන් හිටපු තැනමයි. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ ඒ වගේ කරදර විපත් ඇති වෙනකොට, ප්‍රශ්න ඇති වෙනකොට අපි ඒවට මුහුණ දෙද්දී අපි ප්‍රමාදයිද අප්‍රමාදයිද කියලා බලන්න තියෙන්නේ. ආන් ඒ වගේ ජීවිතේට කරදර ප්‍රශ්න එනකොට විසඳුම් හොයන්නේ ධර්මයෙන් නෙවෙයි නම්, අධර්මයෙන් නම්, එහෙනම් ජීවිත කාලෙ මෙයා මොකද්ද කරලා තියෙන්නේ? ප්‍රමාදීව වාසය කිරීමක් පමණයි. අද අපි ඉගෙන ගන්නේ ඒ වගේ ලස්සන දේශනාවක්, මහා නාම සූත්‍රය. එදා බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ වැඩ වාසය කළේ මහා නාම කියලා ශාක්‍ය රජ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මුණ ගැහින් ඇවිල්ලා වන්දනා කළ බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ කපිලවස්තු නගරය හරි සමෘද්ධිමත් කියනවා. හරි දියුණුයි. සැප සම්පත් ගොඩාක් තියෙනවා. බොහෝ ජනයාගෙන් පිරී ගිය ගම්මාන නගර තියෙනවා. ඊට පස්සේ මේ මහා නාම ශාක්‍ය කියනවා, ඉතින් ස්වාමීනි මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව ඇසුරු කරලා උදේ කාලේ, ඒ වගේම මනෝභවනීය භික්ෂු සංඝයා ඇසුරු කරලා මම මේ නැවත නගරයට යනවා. කපිලවස්තු නගරයට නැවත යනවා. දැන් ඒ කියන්නේ පින්නතුනි, දැන් ඔබ වුණත් තමන්ගේ රාජකාරී කටයුතු මැද්දේ, කරදර ප්‍රශ්න මැද්දේ තමයි මේ ධර්මයේ පුරුදු කරන්නේ. ඒතර නොයේ වැඩ රාජකාරී අතර තමයි ඔබ දන් දෙන්න යන්නේ, සිල් රකින්නේ, නොයේ පින්කම් වලට සම්බන්ධ වෙන්නේ. ඒතර ඒ කටයුතු කරලා ඔබත් සමහර අවස්ථාවල එක්ක දානෙ දීලා වැඩට යනවා, සමහර අවස්ථාවල ගෙදර යනවා, ওই වගේ නොයේ කටයුතු වලට යනවා. ඉතින් මේ මහා නාම ශාක්‍ය උදේ කාලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා, ඒ භික්ෂු සංඝයා මුණ ගැහිලා, අර්ථයෙන් ධර්මයෙන් නොයෙක් ආකාරයෙන් මේ දහම් කතාවේ යෙදিলা සිත පහන් කරගෙන ඔන්න නගරයට යනවා කිව්වා. ඊට පස්සේ කියනවා, ස්වාමීනි මට ඊට පස්සේ කටයුතු කරන්න වෙන්නේ, ඇසුරු කරන්න වෙන්නේ කලබලව හැසිරෙන ඇත්තු සමග කියනවා. කලබලව හැසිරෙන අස්වැයෝ සමග කියනවා. කලබලව හැසිරෙන ස්ත්‍රීන් පුරුෂයින් සමග කියනවා මට කටයුතු කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඇසුරු කරන්න හම්බ වෙන්නේ ශ්‍රද්ධාවෙන් දියුණු වෙච්ච අය නෙවෙයි. සීලයෙන් දියුණු වෙච්ච අය නෙවෙයි. ශ්‍රුතයෙන් දියුණු වෙච්ච අය නෙවෙයි. ත්‍යාගයෙන් දියුණු වෙච්ච අය නෙවෙයි. ප්‍රඥාවෙන් දියුණු වෙච්ච අය නෙවෙයි.
දැන් බලන්න ඔබ වුණත් ඔබට වුණත් එහෙමයි. ඔබ ගොඩාක් දුකසේ ධර්මයේ පුරුදු පුහුණු කරනකොට ඔබ වටා ඉන්න අය ඔබ වගේම ධර්මයේ පුරුදු කරන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට ඒ අයට ශ්‍රද්ධාවක්, සීලයක්, ශ්‍රුතයක්, ඒ වගේම ත්‍යාගය, ප්‍රඥාව කියන මේවා මුකුත් නැති වෙන්න පුළුවන්. එතකොට මහා නාම ශාක්‍ය කියන ස්වාමීනි එතකොට ඒ අය ඇසුරු කරද්දී ඒ අය සමග කටයුතු කරද්දී මගේ සිතේ සංසිඳීම නැතුව යනවා කිව්වා. ඒ අර කලබලව හැසිරෙන මේ දැන් බලන්න මේ ලෝකී නොයෙක් දැන් මේ දියුණුවයි කියන තාක්ෂණෙත් එක්ක බැලුවොත් සම්පූර්ණයෙන්ම මේ ලෝකී මිනිස්සයා ඇවිස්සලා ඉන්නේ. එතකොට බොහෝම අමාරුවෙන් කෙනෙක් ශ්‍රද්ධාවෙන් සිත දියුණු කරගෙන සීලය සමාදන් වෙලා සිත සතුට උපදවගෙන දන් දීලා සිතේ සතුට උපදවගෙන වාසය කරද්දී නමුත් බාහිර ලෝකෙත් එක්ක කටයුතු කරනකොට ඒ සංසිඳීම දිගටම පවත්වා ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මහා නාම ශාක්‍ය කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අරබයා තිබුණ මගේ සිතේ තිබුණු සංසිඳීම නැතුව යනවා කියනවා. සද්ධර්මයේ අරබයා මගේ සිතේ තිබුණු සංසිඳීම නැතුව යනවා කියනවා. ශ්‍රාවක සංඝරත්නයේ අරබයා මගේ සිතේ තිබුණු සංසිඳීම නැතුව යනවා. ඇයි බාහිර ලෝකයේ ඇසුරු කරන අය එක්ක ඒ අවිස්සුණු ස්වභාවයෙන් යුක්ත මිනිසුන් ඇසුරු කරද්දී අර සිතේ තියෙන සංසිඳීම නැතුව යනවා කියනවා. එතකොට මහා නාම ශාක්‍ය රජු බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙන්න මෙහෙම හිතෙනවා කිව්වා. අනේ මම මේ වගේ වෙලාවක මැරුණොත් මං කොහේ උපදීද? මං කොහේ යයිද? මගේ උපත ගතිය කුමක් වෙයිද කියලා මට හිතෙනවා කිව්වා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ මනෝභවනීය ශ්‍රාවක මහා සංඝරත්නයේ මුණ ගැහිලා දහම් කතාව කරලා සිත පහන් කරගෙන ගෙදර ගියාට පස්සේ එහෙම නැත්නම් වැඩට ගියාට පස්සේ යම් යම් කටයුතු වලට යෙදුනම යම් යම් පුජ්‍යලෝ ඇසුරු කරද්දී සමහර විට ඔබ රාජකාරී කටයුතු කරද්දී පාසල් යද්දී නොයේ පුජ්‍යලෝ ඇසුරු කරන්න වෙනවා. එතකොට එහෙම වෙනකොට දැන් මහා නාම ශාක්‍යයා ඒ වගේ ශාස්ත්‍රූන් වහන්සේ මුණ ගැහිලා ඒ ශ්‍රාවක සංඝයා මුණ ගැහිලා දහම් කතාව කරලා සිත පහන් කරගෙන නගරයට ගියාම අර වගේ නොහික්මුණු අය තමයි ඇසුරු කරන්න ලැබෙන්නේ. ශ්‍රද්ධාවක් නැති, සීලයක් නැති, ඒ වගේම ශ්‍රුතයක් නැති, ත්‍යාගය, ප්‍රඥාව කියන මේවායින් සිත දියුණු නොකළ ප්‍රමාදීව වාසය කරන පුජ්‍යලය තමයි ඇසුරු කරන්න ලැබෙන්නේ. එතකොට මහා නාම ශාක්‍යයට මොකද්ද හිතෙනවා කිව්වේ? ඔය වෙලාවට ශාස්ත්‍රෝන් වහන්සේව සිහි කරගන්න බැරුව යනවා කිව්වා. ධර්මරත්නී ශ්‍රාවක සංඝයා කෙරෙහි මේ සිතේ තිබුණු ඒ සංසිඳීම නැතුව යනවා කිව්වා. එතකොට මොකද්ද හිතෙන්නේ? අනේ ස්වාමීනි මට හිතෙනවා මම මේ වගේ වෙලාවක මැරුණොත් මං කොහේ උපදීද? මගේ පරලොව ගතිය කුමක් වෙයිද? දැන් බලන්න පින්නතුනි සාමාන්‍යයෙන් ඒ කාලේ අද වගේ එහෙම වර්තමානයේ තියෙන මේ දියුණුව ඒ කාලේ නෑ. ඒ කියන්නේ අද වගේ වාහන නෑ. ඒ කාලේ අද වගේ ලයිට් වතුර පහසුකම් මේ මොකුත් නෑ. ඒ වගේම අද වගේ විශාල විදිහේ පරිහානියක්. ඒ කියන්නේ දැන් මේ නොඑක් තාක්ෂණික උපකරණ ආදිය මේවා එක්ක සම්පූර්ණයෙන්ම සිත පිරිහිලා යනවා. ඒ වගේ හානියක් නැහැ. එතකොට අපිට අද වර්තමානයේ මේ වගේ ධර්මය අහලා සිත සංසිඳවාගෙන අපි අසුරු කරන පුද්ගලයෝ අනුව අපට අපේ හිතත් ඒ වගේ නොම කියන්න පුළුවන්. නමුත් දැන් මහා නාම ශාක්‍යයාට හිතුනේ ඒ වගේ වෙලාවක මොකද්ද? අනේ මම මේ වගේ වෙලාවක මරණයටපත් වුණොත් මට කුමක් වෙයිද? මගේ පරලෝක ගතිය
කුමක් වෙයිද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාමය මා බායි මහා නාම. මහා නාම බය වෙන්න එපා කිව්වා. මහා නාමය ඔබ බය වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දාලා මහා නාමය ඔබේ මරණය කලුරී කිරීම අශෘතවත් පුතඥයන්ගේ වගේ නෙවෙයි කිව්වා. ඔබේ මරණය ඔබේ කලුරී කිරීම අලාමක එකක් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහා නාම යම් කෙනෙක් දීඝරත්තං සද්දා පරිභාවිතං චිත්තං මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ සිතේ ශ්‍රද්ධාව, ඒ කියන්නේ සිතේ ශ්‍රද්ධාව බොහෝ කාලයක් තිස්සේ දියුණු කළා නම්, ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් දියුණු කළ සිතක් ඇතනම් බොහෝ කාලයක් තිස්සේ. ඒ වගේම සීල පරිභාවිතං චිත්තං සීලයෙන් දියුණු කළ සිතක් ඔහුට තියෙනවා නම්, සුත පරිභාවිතං චිත්තං සුතෙන් දියුණු කළ සිතක් තියෙනවා නම්, ඡාග පරිභාවිතං චිත්තං ත්‍යාගය මනාකොට දියුණු කළ සිතක් තියෙනවා නම්, පඤ්ඤා පරිභාවිතං චිත්තං ප්‍රඥාවෙන් දියුණු කළ සිතක් තියෙනවා නම් ඔහුගේ මරණය ගැන බය වෙන්න දෙයක් නැහැ කියනවා. ඔහු මරණින් මත්තේ විශේෂගාමී වෙනවා. එතකොට මෙතන කරුණු පහක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රද්ධාවෙන් දියුණු කළ සිතක් තියෙන්නට ඕනේ. එහෙනම් අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ ගුණ වශයෙන් අඳුනාගෙන, ඒ ධර්ම රත්නයේ ගුණ වශයෙන් අඳුනාගෙන, ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ වශයෙන් අඳුනාගෙන මේ තුනුරුවන් කෙරෙහි මනාකොට පැහැදුණු සිතක් කාටවත් වෙනස් කරන්නට බැරි විදියට මේ තුනුරුවන් කෙරෙහි අපේ සිත පහදවා ගන්නට ඕනේ. එතකොට බොහෝ කාලයක් තිස්සේ තුනුරුවන් කෙරෙහි මනාකොට පැහැදීමෙන් නම් ඉන්නේ. ශ්‍රද්ධාවේ මනාකොට පිහිටලා නම් ඉන්නේ. කාලයක් තිස්සේ ශ්‍රද්ධාවෙන් සිත දියුණු කරනවා නම්, ඒ වගේම සමාදන් වූ සිල්පද බොහෝ කාලයක් තිස්සේ මනාකොට ආරක්ෂා කරනවා නම් සීල ගෞරවයෙන් යුක්තව, ඒ වගේම අහන ධර්මය හොඳට මතක තියාගෙන තමන්ගේ ජීවිතේ කරදර ප්‍රශ්න එනකොට තමන්ට ඒ ධර්මයේ සිහි වෙනවා නම්, ඒ ධර්මයෙන් විසඳුම් හොයනවා නම් ශ්‍රුතය මනාකොට දියුණු කරගෙන නම් තියෙන්නේ. ඒ වගේම සිත පහදවාගෙන මනාකොට දානෙ දෙනවා නම්, දීපු දානෙ නිතර සිහි කරනවා නම් ත්‍යාගී ගුණය, ත්‍යාගානුස්සතිය තුල සිත පවත්වනවා නම්, ත්‍යාගයෙන් දියුණු කළ සිතක් ඔහුට තියෙනවා නම්, ඒ වගේම ප්‍රඥාවෙන් දියුණු කළ සිතක් ඔහුට තියෙනවා. මෙන්න මේ කරුණු පහෙන් බොහෝ කාලයක් තිස්සේ දියුණු කළ සිතක් තියෙනවා නම් ඔහුගේ මරණය ගැන බය වෙන්න දෙයක් නැහැ කියනවා. එතකොට මේ කාරණා පහ දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු කරද්දී ඔහුගේ සිත දියුණු වෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් සිත දියුණු වෙනවා, සීලයෙන් සිත දියුණු වෙනවා, ශ්‍රුතයෙන් සිත දියුණු වෙනවා, ත්‍යාගයෙන් සිත දියුණු වෙනවා, ප්‍රඥාවෙන් සිත දියුණු වෙනවා. එතකොට ඔහු මරණින් මත්තේ විශේෂගාමී වෙනවා. බය වෙන්න දෙයක් නැහැ කිව්වා. දැන් බලන්න. දැන් අපි ගත්තොත් ඒ කාලේ මිනිසයන්ගේ මෙකල මිනිසයන්ගේ දැන් විශාල වෙනසක් තියෙනවා. ඒ තමයි අර මහා නාම ශාක්‍ය රජුට අන්තිමට ඇති වුණු ඒ සිතුවිල්ල අද අපිට අද මිනිසයන්ට ඇති වෙන්නේ නැහැ. මොකද්ද? ඒ තමයි අනේ මම මේ වගේ, ඒ කියන්නේ අකුසල්, තමන් අකුසලයක් සිත ඉන්න වෙලාවක, සිතේ අකුසලයක් හටගත්තු වෙලාවට, ඒ වෙලාවට තමන්ට හිතෙනවා අනේ මම මේ වගේ වෙලාවක මැරුණොත් මං කොහේ උපදීද කියන එක අද අපිට හිතෙන්නේ නෑ. එතකොට මේ මහා නාම ශාක්‍යයාට එහෙම හිතුණා කියන්නේ ඔහු ප්‍රමාදයිද අප්‍රමාදයිද? අප්‍රමාදයි. ඇයි එහෙම හිතුණු ගමන් එයා ඒ සිතේ හටගත්තු අකුසලය කයින් ක්‍රියාත්මක කරන්නේ. ඒ සිතේ හටගත්තු අකුසලය වචනයෙන් ක්‍රියාත්මක කරන්නේ.
ඇයි එයාට හිතෙනවනේ මම මේ වෙලාවේ ඇයි ඔහු සතර අපාය විශ්වාස කරනවා. ඔහු බොහෝ කාලයක් තිස්සේ මේ ශ්‍රද්ධාවෙන් බොහෝ කාලයක් තිස්සේ සිත දියුණු කරපු කෙනෙක්. බොහෝ කාලයක් තිස්සේ සීලයෙන් සිත දියුණු කරපු කෙනෙක්. දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රුතයෙන් සිත දියුණු කරපු කෙනෙක්. දීර්ඝ කාලයක් තිස්සේ ත්‍යාගයෙන් සිත දියුණු කරපු කෙනෙක්. දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රඥාවෙන් සිත දියුණු කරපු කෙනෙක් නිසා සාමාන්‍ය ජීවිතේ කටයුතු කරද්දී නිරන්තරයෙන්ම යම් යම් කටයුතු කරද්දී උනත් තුනුරුවන් සිහි නොවෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනා දීර්ඝ කාලයක් තිස්සේ මේ කරුණු පහෙන් සිත දියුණු කරන නිසා ඔහුගේ දෘෂ්ටියට හානි වෙන්නේ. ඒ කියන්නේ බොහෝ කාලයක් තිස්සේ මේ කාරණා පහ දියුණු කරන කෙනාගේ දෘෂ්ටියට හානි වෙන්නේ, දැක්මට හානි වෙන්නේ, ඔහු මිසදිටු වෙන්නේ, දුස්සීල වෙන්නේ. අන්නේ නිසා ඔහු අපාය යන්නේ. දැන් වර්තමාන වෙලා තියෙන්නේ කොච්චර බණ ඇහුවත්, සිල් ගත්තත්, දන් දුන්නත් අර වගේ කරදර ප්‍රශ්න එනකොට විසඳුම් හොයන්න යද්දි දෘෂ්ටියට හානි වෙලා, දුස්සීල වෙලා සතර අපායේ උපදින්න ඕන කරුණු සිද්ධ වෙලාද නැද්ද තමන්ගේ ජීවිතේට? සිද්ධ වෙලා. දැන් බලන්න අර මණිකාර කුළුපගුතිස්ස මහරහතන් වහන්සේ ගැන ඒ කතාව අපි ඉගෙන ගත්තනේ. එතකොට මේ රහතන් වහන්සේ 12 අවුරුද්දක් ඊ නිවසට වැඩියා. එතකොට මේ පිරිස 12 අවුරුද්දක් තිස්සේ රහතන් වහන්සේගෙන් බණ ඇහුවා. දන්පැන් පූජා කළා, සිල් ගත්තා. නමුත් මේ කරුණු පහෙන් සිත දියුණු කළේ නෑ. ඒ නිසා ජීවිතේ කරදර ප්‍රශ්න එනකොට සම්පූර්ණයෙන්ම අර පරණ ස්වභාවය මිස්මතු වෙලා ආවා. සතර අපායේම උපදින්න ඕන ආකාරයට ආනන්තරීය පාප කර්මකුත් කරගත්ත කල්පයක් නිරේ දුක් විඳින්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මහා නාමෙනි ඔය කාරණා පහින් දියුණු කළ සිතක් තියෙනවා නම් මොන කාරණා පහින්ද? දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රද්ධාවෙන් දියුණු කරපු සිතක් තියෙනවා නම්, ඊළඟට දීර්ඝ කාලයක් තිස්සේ සීලයෙන් දියුණු කරපු සිතක් තියෙනවා නම්, දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රුතයෙන් දියුණු කරපු සිතක් තියෙනවා නම්, දීර්ඝ කාලයක් තිස්සේ ත්‍යාගයෙන් දියුණු කළ සිතක් තියෙනවා නම්, දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රඥාවෙන් දියුණු කළ සිතක් තියෙනවා නම්, ඔන්න ඔය කරුණු පහෙන් දියුණු කරපු සිතක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපී වූ සතර මහා භූතයන්ගෙන් හටගත් මේ මව්පියන් නිසා හටගත් ආහාර වලින් පෝෂණය ලබන මේ අනිත්‍ය වූ ඉලීම් පිරිමැදීම් ආදීන් පවත්වන බිඳින වෙනසෙන ස්වභාවයෙන් යුක්ත මේ කය, මේ ශරීරය මරුණට පස්සේ මේ මහ පොළොවට පස් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිම අපවිද්දෝ තදාසෝති පරබත්තං අචේතන. මේ ආයුසත් උණුසුමත් විඥානයත් මේ ශරීරයෙන් බැහැරුණාට පස්සේ මේ කය වැඩකට ගන්න බැරි දර කඩක් වගේ මේ පොළොවේ වැතිරලා යනවා. එතකොට මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ සීක බලයන් බොහෝ කාලයක් දියුණු කරපු කෙනා මරුණට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශරීරය මහ පොළොවට වැටිලා කාකේහිවා කජ්ජමානං කපුටන් විසින් හෝ කාදමාවි කියනවා. මේ ශරීරය ගිජ්ජේහිවා කජ්ජමාන ගිජුලිහිනියන් විසින් හෝ කාදමාවි කියනවා. කොළලේහිවා කජ්ජමානං මුකුස්සෝ විසින් හෝ කාදමාවි. සුනකේහිවා කජ්ජමානං සුනකයෝ විසින් හෝ කාදමාවි. සිංගාලේහිවා කජ්ජමානං සිවලුන් විසින් හෝ කාදමාවි. විවිධේහිවා පානක ජාතේහි කජ්ජමාන විවිධාකාර වූ සතුන්ට මේ කුණු ශරීරය ආහාරයක් වෙනවා. නමුත් ඔහු බොහෝ කාලයක් තිස්සේ අප්‍රමාදීව ශ්‍රද්ධාවෙන් සිත දියුණු කළ නිසා, අප්‍රමාදීව සීලයෙන් සිත දියුණු කළ නිසා, අප්‍රමාදීව ශ්‍රුතයෙන් සිත දියුණු කළ නිසා, අප්‍රමාදීව ත්‍යාගයෙන් සිත දියුණු කළ නිසා, අප්‍රමාදීව ප්‍රඥාවෙන් සිත දියුණු කළ නිසා
බුදුරජාණන් වහන්සේ වදාලා එය උඩුවතට යනවා කිව්වා. විශේෂගාමී වෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට මේ වගේ කියනවා. ඔන්න ගිතෙල් පුරවපු මැටි කලයක් පුරුෂයෙක් මොකද කරන්නේ? ගැඹුරු ජලාශයකට දාලා කඩනවා. බින්දට මේ කලේ බින්දට පස්සේ ඒ කලේ යම් ගිතෙලක් තිබ්බද යම් තෙලක් තිබ්බද ඒක ජලයේ උඩ පාවෙනවා කිව්වා. ඒ කටු ටික ඒ ජලාශයේ පතුලටම යනවා. ඒ වගේ බොහෝ කාලයක් මේ කරුණ පහින් දෙවුණු කළ සිතක් තියෙනවා නම් ඔහු මරණින් මත්තේ ඔහුගේ සිත විශේෂගාමී වෙනවා. මේ ශරීරය පොළොවේ වැතිරලා යනවා. එතකොට ඒ නිසා පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දේශනාව දැන් බලන්න. ඒ ශ්‍රාවකයා කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහන් කරගෙන බොහෝ කාලයක් තිස්සේ සිල්පද ආරක්ෂා කරමින් ඒ වගේම ධර්මයේ ගබඩා කරගෙන මේ ශ්‍රුතය දියුණු කරමින් දන් පැන් දෙමින් ප්‍රඥාව දියුණු කරමින් වාසය කරනකොට සාමාන්‍ය ජීවිතේ නොයෙක් කටයුතු කරද්දී ඇසුරු කරන පුද්ගලයෝ මුල් වෙලා හෝ නිරන්තරයෙන් ශාස්ත්‍රඥ වහන්සේ සිහි නොවෙන්න පුළුවනි. ධර්ම රත්නේ සිහි නොවෙන්න පුළුවනි. ශ්‍රාවක සංඝයා සිහි නොවෙන්න පුළුවනි. නමුත් අර කරුණු පහෙන් බොහෝ කාලයක් ඔහු සිත දියුණු කළපු නිසා දෘෂ්ටියට හානි වෙන්නේ. දුස්සීල වෙන්නේ කියන මිසදිටු වෙන්නේ. එහෙනම් ඔහු අප්‍රමාදීව මේ බුද්ධ ශාසනයේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට උන ගමන යනවා. එහෙමනම් පින්නතුනි මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතය තුල අපි මහන්සි ගන්න ඕනේ. දැන් මේක අපි මුලින් ඉගෙන ගත්තා වගේ මේ මනුස්ස ජීවිතේ ඊටාම දුර්ලභ එකක්. වටිනා එකක්. ඒ කාරණේ අපි තේරුම් ගන්නට ඕනි. ඊළඟට මේ මුණ ගැසුණු බුද්ධ ශාසනයේ බොහොම කලාතුරකින් දුර්ලභව මුණ ගැහෙන එකක්. එතකොට මේ බුද්ධ ශාසනය අපට මුණ ගැහුණා. එතකොට මෙන්න මේ දුර්ලභ කාරණා මුණ ගැහුණට පස්සේ අප්‍රමාදීව මේ ලැබුණු මනුස්ස ජීවිතයේ තුල මේ කරුණු පහ දියුණු කර ගන්නට අපි මහන්සි ගන්නට ඕනි. ඒ තමයි ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ඉතින් ඒ නිසා පින්වත්නි අපට මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ ශ්‍රද්ධාවෙන් සිත දියුණු කරගෙන, සීලයෙන් සිත දියුණු කරගෙන, ත්‍යාගයෙන් සිත, ශ්‍රුතයෙන් සිත දියුණු කරගෙන, ත්‍යාගයෙන් සිත දියුණු කරගෙන, ප්‍රඥාවෙන් සිත දියුණු කරගෙන අප්‍රමාදීව පින්දහම් රැස් කරමින් ධර්මයේ හැසිරෙමින් මේ ගෞතම බුද්ධ ශාසනයේ අපටද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින වස්සාන ධර්ම දේශනාව සඳහා සදහබර අනුග්‍රහය දරන්නේ පින්වත් පත්මිනී රත්නතුංග මහත්මිය විසින්. ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වන ආකාරයට අපි පුණ්‍යානුමෝදනා කරමු. පළමුවෙන්ම පින් කැමැති සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් සතරවරම් දෙවිවරු, සෙම්පති දෙවියන් ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සහම්පති බ්‍රහ්ම රාජයා ප්‍රදාන සියලු බ්‍රහ්ම රාජීන් මේ පින් අනුමෝදන් වෙත්වා. සෝමන සමන් දිව්‍ය රාජයා ප්‍රදාන සියලු දෙවියන්ටද, කතරගම දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පිනට කැමැති සියලු නාගීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ දිව්‍ය ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. පිනින් සතුටු වන දෙවියෝ අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්නට යෙදුන පින්වත් පත්මිනී රත්නතුංග මහත්මියටත් ඒ පවුලේ සෑම සිරු දෙනාට දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව සලසා දෙත්වා.
දෙවියන්ටද ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මිය පරලොව ගිය ලයනල් රණතුංග මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලොව ගිය කල්දේරා මහතාට, ඒ වගේම කල්දේරා මහත්මියට, ඒ වගේම රෝහිත් කල්දේරා සොහොයුරාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නමින් මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරා මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන සියලු ඥාතිහු මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. සංසාර දුකින් නිදහස් වීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ උදාර පුණ්‍ය ධර්මයෝ මහමෙවුනා වාසී ලෝකවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക දූපතුන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමේ පින්කම සිද්ධ කර ගන්නට යෙදෙන පින්වත් පත්මිනී රත්නතුංග මහත්මියටත්, දෝදරුවන්ට, මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ සීල දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සෑම සීල දෙනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් ලබත්වා. හැම දිනාම කරගෙන යන ධාර්මික රැකිරක්ෂා කටයුතු, ඒ වගේම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය කිසි කරදරයක්, බාධාවක්, කිරියරයක් නැතුව සුවසේ කරගෙන යන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තව තවත් පින් දහම් රැස් කරමින්, ධර්මයේ ඇසිරමින් අප්‍රමාදීව මේ ගෞතම බුද්ධ ශාසනය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.